capital A B C D E F යනු A B C D E F යනු පාදයක දිග simple A වන පාදයක දිග simple A වන පාදයක දිග simple A වන සවිධි ෂඩාශ්‍රයකි. එහි AB, BC, CD, DE, EF, AF ඔස්සේ අක්ෂර පටිපාටියෙන් දැක්වෙන අතට 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 විශාලත්ව අනුපිළිවෙලින් P 2P 4P 5P 3P 6P බෝඩ් එකේ ලියලා තියෙන්නේ වන බල ක්‍රියා කරයි වන බල ක්‍රියා කරයි වන බල ක්‍රියා කරයි වන බල ක්‍රියා කරයි වන බල ක්‍රියා කරයි. ඊට අමතරව ෂඩාශ්‍රයේ තලයේ ABC අතට ක්‍රියා කරන ABC අතට ක්‍රියා කරන විශාලත්වය 7.3 PA වන යුග්මයක්ද පවතී. ඔය යුග්මයක් කියන එක අදහස් කරන්නේ බල යුග්මය කියන එක. හරි. නිකම්ම යුග්මයක් කියලා දුන්නත් ඒ කියන්නේ බල යුග්මයක් තමයි. යුග්මයක්ද පවතී. හරි. ඔන්න මම ඒ දක්ව ගාන ආයි පොඩ්ඩක් ඉක්මනට කියාගෙන යන්නම්. අඩුපාඩු තියෙනම් හදාගන්න. A B C D E F යනු පාදයක දිග simple A වන සවිධි ෂඩාශ්‍රයකි. එහි AB, BC, CD, DE, EF, AF ඔස්සේ විශාලත්ව අනුපිළිවෙලින් P 2P 4P 5P 3P 6P වන බල ක්‍රියා කරයි. ඊට අමතරව ෂඩාශ්‍රයේ තලයේ ABC අතට විශාලත්වය 7.3 PA වන යුග්මයක්ද පවතී. පළවෙනි කොටස සංප්‍රයුක්ත බලය සොයන්න. සංප්‍රයුක්ත බලය සොයන්න. අංක 2 දෙවෙනි කොටස සංප්‍රයුක්තයේ ක්‍රියාරේඛාව මගින් capital AB පාදය AB පාදය කපා යන ලක්ෂයට
AB පාදය කපා යන ලක්ෂයට capital A සිට capital A සිට පවතින දුරද සොයන්න. පවතින දුරද සොයන්න. ගාන චුට්ටක් වෙනස් මේ ගණන් දෙක හැදුවට පස්සේ ඔයගොල්ලන් ටියුට් එකේ ගණන් ලොකු ප්‍රමාණයක් හදා ගන්න පුළුවන් වෙනවා. හරිද? දැන් මම අද පන්ති අවසානයේ මේ නෙමෙයි WhatsApp group එකට ටියුට් එකේ ඒ ගෙදර වැඩ ටික දාන්නම් ගණන් 10ක් විතර හදා ගන්න පුළුවන්. ඒ ගණන් ඔක්කොම සාකච්ඡා කරන එකක් වෙනම පන්තියේ විදියට මේ පන්ති වෙලාවේ නෙමෙයි. ඕගොල්ලෝ බලන්න පුළුවන් විදියට අර කලින් YouTube දැම්ම වගේ මේ වීඩියෝ එකක් දානු ලබන සතිය ඇතුළත මේ එතකොට ඒ ටියුට් එකේ ගණන් ටිකත් ඔක්කොම හදා ගන්න පුළුවන්. හරි ඒතකොට ඔන්ලයින් පන්තියෙන් පාඩුවක් වෙන්නේ නැහැ කාටවත් මේ ලොකු දෙයක් කරගත්තා මේ නිවාඩුවේ කරගතපු අය හරි කරගත්තේ නැති අය ඉතින් පන්ති පටන් ගත්තට පස්සේ ඒ අය වෙනුවෙන් දෙයක් කරනවා නමුත් මෙච්චර සාර්ථක වෙන්නේ නැහැ ඒකයි මම අර මුලින්දම කිව්වේ දැන් ඔය කිසි වැඩක් නොකර ඉන්න අය පන්ති ආවට පස්සේ ඉතින් අමතකයිනේ ඔක්කොම පොඩි දේපව අමතකයි ඉතින් ඒක නිසා එතකොට ආයි අර කාලයක් යනවා ඉතින් අර ට්‍රැක් එකට වැටෙන්නේ හරි ඕගොල්ලන්ට ඉතින් ඒ ප්‍රශ්නයක් නැහැ පටන් ගමුකෝ ඉස්සෙල්ලම රූපයක් ඇද ගන්න ඕන රූපයක් ඇදලා ඔය සිද්ධිය මාක් කරගන්න හරියට පැහැදිලිව බල හයක් තියෙනවා AB BC CD DE EF AF ඔය පාද 6 දිගේ පළවෙනි බලය P ඊළඟ 2යි P 4යි P 5යි P 3යි P අවසාන එක 6යි P ඔය බල 6ට අමතරව මේ බල යුග්මයකුත් තියෙනවා මම හිතන්නේ මම දුන්නේ 7යි මූල 3යි P නේ මම දුන්නේ මම දුන්නේ 7යි මූල 3යි P ABC පැත්තට කියලා ABC පැත්ත ඒ කියන්නේ මෙහෙමනේ වාමාවර්ත පැත්තට ඔන්න ඔය විදියට පද්ධතියක් තියෙනවා ඔය විදියට බල පද්ධතියක් තියෙනවා ගාන කොටස් දෙකක් තියෙනවා පළවෙනි කොටස තමයි සංප්‍රයුක්ත බලය හොයන්නේ කියන එක සංප්‍රයුක්ත බලය සංප්‍රයුක්ත බලය කියන්නේ දෛශිකයක් නේ. බලය කියන්නේ දෛශිකයක්. එතකොට දෛශිකයක් කියනකොට විශාලත්වයේ වගේම දිශාවත් හොයන්න ඕන. සංප්‍රයුක්ත බලය හොයන්නේ කිව්වට පස්සේ සංප්‍රයුක්ත බලයේ විශාලත්වය හොයන්නත් ඕන, දිශාව හොයන්නත් ඕන. හරි? විශාලත්වය සහ දිශාව කියන දෙකම හොයන්න ඕන. හරි. සංප්‍රයුක්ත බලය හොයන්න නම් අපි කරන්න ඕන මොකද්ද? තිරස්ස විභේදනය කරලා කැපිටල් X හොයන්න වෙනවා. නෑ ඉස්සෙල්ලම තිරස් විභේදනය කරලා කැපිටල් X හොයනවා මම. ඊට පස්සේ සිරස් විභේදනය කරලා කැපිටල් Y හොයනවා. මේ පාඩමේ ඕනම තැනක සංප්‍රයුක්ත බලයක් හොයන්නේ කිව්වොත් ඔය පීවර දෙක තමයි කරන්න වෙන්නේ. X to Y to හොයන්න ඕන. හරි. තිරස් විභේදනය කරනකොට පළවෙනි බලේ P හරවන්න දෙයක් නැහැ නේ කෙලින්ම දකුණු පැත්තටනේ. P ධන P. 2යි P කින් සංරචකේ අංශක 60ක් හැරෙයිනේ. 2යි P cos 60යි හරවන්නට පස්සේ ඊතලේ දකුණට ධන 2යි P cos 60 භාගයයි ඊට පස්සේ 4යි P කියන බලය අංශක 60කින් ආනතයි 4යි P මෙහෙම තියෙනවා අංශක 60ක් හැරුණා 4යි P cos 60 ඒක ඍණ cos 60 භාගයයි උඩම තියෙනවා 5යි P බලයක් ඒක වම් පැත්තට තියෙන ඒකත් ඍණ 5යි P මේ මාත් එක්කම හදාගෙන යමු බලන් ඉන්න එපා හරි මේක පුරුදු දෙයනේ මාත් එක්කම හදාගෙන යමු 3යි P කියන බලයත් අංශක 60ක් හැරෙයි
3p තියෙන රේඛාව දිගේ පහළට 3p cos 60 හැරුණට පස්සේ ඊතලේ වමට ඍණ 3p cos 60 cos 60 භාගයයි ඊට පස්සේ මෙතනත් 6p අංශක 60ක් හැරෙනවා 6p අංශක 60ක් හැරෙනවා 6p cos 60 හැරුණට පස්සේ වමට ඒක ඍණ 6p cos 60 භාගයයි ඔන්නක සුළු කරලා බලන්න මොකක්ද එන උත්තරේ කියලා දැන් මම දන්නවා ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා ලොකු ප්‍රශ්නයක් තියෙනවා බල විභේදනය කරානේ බල 6 උදව් කරගෙනනේ බල විභේදනය කරේ ඒතර මේක ඕන වෙන්නේ නැද්ද බල විභේදනය කරනකොට නෑ මේක ඕන වෙන්නේ නෑ බල විභේදනය කරද්දී අනේ වැදගත් දෙයක් බල විභේදනය කරනකොට බල යුග්මයක් කියන එක වැදගත් වෙන්නේ නෑ උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ නිකමට හිතන්න මෙහාට p බලයකුයි මෙහාට p බලයකුයි ඔය වගේ සිද්ධියක් නිසානේ බල යුග්මයක් හැදෙන්නේ ඉතින් තිරස් විභේදනය කරනකොට මේ එන p ට මේ එන p කැපිලා යනෝනේ නේ එහෙම අදහසක් වෙන්නේ ඒ බල දෙක එකතු වෙලානේ මේ මොකක් හරි බල යුග්මයක් හදලා තියෙන්නේ මම නිකන් උදාහරණයක් විදිහට මේ p කියලා දෙන්නේ p නොවෙනවා ඇති මොකක් හරි විශාලත්ව වලින් සමාන දිශා ප්‍රතිවිරුද්ධ බල දෙකක් නෙමේ බල යුග්මේ හදලා තියෙන්නේ. ඒ බල යුග්මේ හැදුණු බල දෙක මෙහෙම තියෙන්නේ නැත්තේ. ඉතින් තිරස් විභේදනය කරාම එකක් ධන වෙලා අනිත් එක එම විශාලත්වයේම සහිතව ඍණ වෙනවා. කැපිලා යනෝනේ. ඒක නිසා බල යුග්මය බල විභේදනය කරද්දී ඕන වෙන්නේ නැහැ. x හොයද්දී ඕන වෙන්නේ නැහැ y හොයද්දී ඕන වෙන්නේ නැහැ. තිබ්බත් එකයි නැතත් එකයි. මේක ගණන් ගන්නේ නැහැ බල විභේදනය කරනකොට. අන්න වැදගත් කතාවක් කිව්වේ. දැන් මේක සුළු කරොත් p ඍණ 5යි p කියන්නේ ඍණ 4යි p ඊට පස්සේ භාගය පද ටික වරහණකින් එළියට අරගෙන සුළු කරගෙන ගියොත් ඍණ 9යි ඍණ 13යි ඍණ 11යි p වරක් භාගේ සුළු කරලා බලන්න උත්තරේ ඍණ 19යි p බෙදීම 2ද කියලා x ට x සමානයි ඍණ 19යි p බෙදීම 2යි ඔය විදියටම y තුත් හොයමු කැපිටල් y සිරස්ව ඉහළට විභේදනය කළ කැපිටල් y හොයමු ඔය විදියටම මම ඒක මේ හරියෙන් පටන් ගන්නම් සිරස් විභේදනයෙන් කැපිටල් y සිරස් ඉහළට විභේදනයෙන් කැපිටල් y තිරස් විභේදනය කරනකොට තිරස් බලෙන් නැහැ නේ මේ p තුයි 5යි p තුයි එන්නේ නැහැ 2යි p කියන බලයේ තියෙන මෙහි උඩට ඒකේ සංරචක 2යි p sin 60යි හරුණ පස්සේ ඊතලේ උඩට ධන 2යි p sin 60 sin 60 කියන්නේ මූල තුන බෙදීම 2 ඊට පස්සේ 4යි p ගේ සංරචකය 4යි p sin 60 ඒක සිරස් විහෙලට ධන 4යි p sin 60 මූල තුන බෙදීම 2යි 3යි p කියන බලයේ තියෙන්නේ ඊතලේ තියෙන මේ රේඛාව දිගේ පහළට හැරුණට පස්සේ ඊතලේ පහළට ඍණ 3p sin 60යි ඍණ 3p sin 60 මූල 3 බෙදීම 2යි 6p බලයේ තියෙන රේඛාව දිගේ උඩට හැරුණට පස්සේ ඊතලේ උඩට ධන 6p sin 60යි 6p වරක් මූල 3 බෙදීම 2 එච්චරයිනේ තිරස් බල දෙක එන්නේ නැහැ මේ බල හතරෙන් ආවා බල යුග්මේ ගණන් ගන්නේ නැහැ බල විභේදනයට වැඩක් වෙන්නේ නැහැ සුළු කරලා බලන්න උත්තරේ මොකද්ද කියලා ඔක්කොම තියෙන්නේ p අකුරත් එක්ක මූල 3ට 2 සමාන පද හතරක් තියෙන්නේ චෙක් කරලා බලන්න 9යි මූල 3යි p බෙදීම 2ද කියලා 9යි මූල 3යි p බෙදීම 2ද කියලා y ට y සමානයි 9යි මූල 3යි p බෙදීම 2
දැන් x2 y2 හොයාගත්ත කියන්නේ කැපිටල් R හොයාගන්න පුළුවන් අර අපි දන්නෝ විශේෂ පියවරක් තියෙන R සමාන x ධන y. අන්න ඒ තියරිය දාලා කැපිටල් R හොයාගන්න පුළුවන්. මාත් එකම හදාගෙන යමු මම අකනෝ. එතකොට සම්ප්‍රයුක්ත බලය R කියන්නේ තිරස් විභේදනයෙන් ලැබෙන x ගේ තිරස් විභේදනයෙන් ලැබෙන y ගේ එකතුව. x ට සහ y ට ආදේශ කරනෝ x ට ආවේ අපිට උත්තරේ ඍණ 19 p බෙදීම 2 ඍණ 19 p බෙදීම 2 y ට ආපු උත්තරේ 9 මුල 3 p බෙදීම 2 y කියන්නේ 9 මුල 3 p බෙදීම 2 ඊට පස්සේ අර එකම ලක්ෂයකින් ඉවත් වෙන විදියට ඔය බල දෙක සටහන් කරගන්න ඕනනේ. එකම ලක්ෂයකින් ඉවත් වෙන විදියට. එකම ලක්ෂයකින් ඉවත් වෙන විදියට බල දෙක මාක් කරගමු. හැබැයි ඊට කලින් මේ ඍණ එකක් තියෙන එක ධන කරගන්න ඕන. දකුණු පැත්ත ඍණනේ. පැත්ත හැරෙව්වා 19 p බෙදීම 2. එකම ලක්ෂයකින් ඉවත් වෙන විදියට මාක් කරගත්ත තිරස් බලය 19 p බෙදීම 2 සිරස් සංරචකය 9යි මූල 3යි p බෙදීම 2 සම්ප්‍රයුක්තයේ අතරි r ඒක තිරසත් එක්ක හදන කෝණේ ඇල්ෆා කියලා දාන්නම් අපි r හොයන්නත් ඕන අර ඇල්ෆාගේ tan අගේ හොයන්නත් ඕන මාත් එකම හදාගෙන යමු. අපි මේ තාම ගානේ පළවෙනි කොටස ඉන්නේ. සම්ප්‍රයුක්ත බලය හොයන කොටස ඉන්නේ. R දැන් අපි දන්නෝනේ තියරියනේ මම ඊටු ටික මෙහෙම පටන් ගන්න R කියන්නේ අර 19යි p බෙදීම 2 වර්ගය ධන 9යි මූල 3යි p බෙදීම 2 වර්ගයේ මූලය. ඔක සුළු කරගන්න වෙනවා. මාත් එක හදාගෙන යමු. 19 වර්ගයේ 361යි. දෙකේ වර්ගය 4යි. 9යි මූල 3ේ වර්ගය 9 වර්ගය 81යි මූල 3ේ වර්ගය 3යි 81 වරක් 3 243යි නේ 243යි p වර්ග දෙකේ වර්ගය 4යි. ඔන්න වර්ගමූලය ඇතුළේ උත්තරේ. ඕක එකතු කරමුකෝ පොදු හරේ 4යි නේ 361යි 243යි. තුන්සිය 61යි 243යි 604ක් 604යි p වර්ගයේ බෙදීම 4 604 4ෙන් බෙදනෝනේ වර්ගමූල 151ක් එයි 604 4ෙන් බෙදලා 151යි p වර්ගයේ මූලය p ඔන r ගේ විශාලත්වයේ වර්ගමූල 151යි p වර්ගමූල 151යි p සම්ප්‍රයුක්ත බලයේ විශාලත්වය හරි දිශාව තාම නැහැ දිශාව හොයන්න ඕන. R කියන්නේ වර්ගමූල 151යි p. ඊට පස්සේ tan alphaත් හොයමු. මම උඩ ටික මකන්නම්. ඊට පස්සේ tan alpha සමීකරණය. tan alpha සමානයි
මේ අල්පගේ සම්මුඛ පාදයේ වෙන්නේ නේ. අපි සමාන්තරාර්ථ සම්පූර්ණ කරොත් සිරස් පාදයනේ. සිරස් සංරචකය කියන්නේ 9 මුළු 3 පිබෙදීම 2. සම්මුඛ පාදයේ 9 මුළු 3 පිබෙදීම 2. බද්ධ පාදයේ 19 පිබෙදීම 2. දෙකට දෙක කැපුණා p කැපුණා tan alpha සමානයි 9 මූල 3 බෙදීම 19. alpha tan inverse වලින් කියමු. alpha සමානයි tan inverse 9 මූල 3 බෙදීම 19. ඒ ඇති alpha කියන්නේ මොකක්ද කියලා වචනයෙන් විස්තර කරන්න යන්න එපා. සටහනේ alpha කියන එක මාක් කරලා තියෙන්නේ අපි. හරි? ඔහොම උත්තරේ දෙමු ප්‍රමාණවත් සංප්‍රයුක්ත බලයේ විශාලත්වය දිශාව. ඒක හරි. පළවෙනි කොටස. දැන් අර අපි හදපු තුන්වෙනි ගානත් එක්ක හතරවෙනි ගාන වෙනසක් තියෙනවා. දැන් තුන්වෙනි ගානේ ඇහුවේ කෙලින්ම සංප්‍රයුක්ත බලය නොසොයා. ඔන්න හතරවෙනි ගානේ සංප්‍රයුක්ත බලය හෙව්වා ඉස්සෙල්ලා. සංප්‍රයුක්ත බලය හොයලා ඊට පස්සේ තමයි ඒ අදාළ සංප්‍රයුක්ත බලය AB පාදේ කැපෙන තැන හොයන්න යන්නේ. බලමුකෝ. ඔය ටික සම්පූර්ණ කරගන්න පළවෙනි කොටස ඉවරයි. ඊට පස්සේ අපි අර ක්‍රියා රේඛාව මගින් AB පාදයේ කපාන ලක්ෂ්‍ය හොයන්නේ. හරි කවුරු බලන්න මේ අර කලින් ඇඳපු රූපේ දිහා බලාගෙනම දෙයක් කරන්නේ. දැන් අපි හැමතිස්සෙම හිතන්නේ සංප්‍රයුක්ත බලය කියන එක සංප්‍රයුක්ත බලයක් කියලා එකක් පවතින්නේ මේ ඔක්කොම වෙනුවට තනියම තියෙන එකනානේ. ඒ විදිහටම හිතන්නේ. ඔය ක්‍රියා රේඛාවක් නැත්නම් මොකක් හරි ඔය x කියලා දුරක් වගේ හොයන්න ඇහුවොත් ගානේ අනිවාර්යෙන් තුල්‍ය කරලා සටහනක් අදින්න ඕන කියලා මතක තියාගන්න. හරි? ක්‍රියා රේඛාවක් වගේ එකක් හොයන්න දුන්නොත් අනිවාර්යෙන් තුල්‍ය කරලා සටහනක් අදින්න ඕන කියන එක මතක තියාගන්න. දැන් මම ඔන්න දෙවෙනි කොටස හදන්නේ. ඕගොල්ලෝ කැමති නම් ආයි මේ රූපෙත් ඇද ගන්න. මේ රූපේ ඉස්සරහින් තියෙනම් තුල්‍ය ලකුණ දාලා මේ පොඩි සටහනක් ගහගමු. මොකද්ද? සංප්‍රයුක්ත බලය AB පාදේ කැපෙන තැන. කවුරුත් හොඳට බලන්න. ලියන එක නැවත ලියන වෙලාව දෙන්නම්. A B C D E F. සංප්‍රයුක්ත බලය අපි හොයාගත්තනේ වර්ගමූල 151යි කියලා. කෝණයකුත් හොයාගත්තනේ. නමුත් ওই සංප්‍රයුක්ත බලය අපට ඕනම තැනකදී ඒ බලය අර ඇල්ෆගෙන් ආනත දිශාවකට මාක් කරන්නේ නැතුව ලම්බක සංරචක දෙකක් විදිහට මාක් කරන්න වැරද්දක් නැත. ඕනම තැනකදී. දැන් උදාහරණයක් විදිහට අපිට ආපු සංප්‍රයුක්ත බලයේ සංරචක දෙක මොනවද? වම් පැත්තට 19 p බෙදීම 2යි. සිරස්ව ඉහළට 9 මුල 3 p බෙදීම 2යිනේ අපිට ආවේ. ඕකනේ ආවේ. දැන් අපි හොයන්න ඕනේ AB පාදයේ කපායන ලක්ෂයනේ. AB පාදයේ මත මම ওই සංප්‍රයුක්ත බලය සංරචක දෙකකින්ම මාක් කරනවා. ඒ සංප්‍රයුක්ත බලයේ තිරස් සංරචකය 19 p බෙදීම 2යි. සිරස් සංරචකය 9 මූල 3 p බෙදීම 2යි. ඔය විදියට. ඒ වල ඉඳන් අන්න ඒ ලක්ෂයට තියෙන දුර තමයි x කියලා මනින්නේ. මොන වැදගත් තැනක් සංප්‍රයුක්ත බලය සංරචක දෙකකින් මාක් කරේ කැපිටල් A වල ඉඳන් ඒ සංප්‍රයුක්තේ ක්‍රියා රේඛාව AB පාදයේ කැපෙන තැනට තියෙන දුර අහන නිසා ඒ වල ඉඳන් තියෙන දුර මන්නේ x කියලා. සංප්‍රයුක්ත බලය අර වර්ගමූල 151ක් මාක් කරන්නේ නැතුව සිරස් සංරචකයේ තිරස් සංරචකයේ වෙන වෙනම මාක් කරාම 9 මුල 3 p බෙදීම 2යි 19 p බෙදීම 2යි කියලා. ඒ ඊතලත් හරිම පැතිද මාක් කරගන්න ඕන. හරි වුණේ වැදගත් තැන සංප්‍රයුක්ත බලයක් සංරචක දෙකක් විදියට මාක් කරගන්න පුළුවන් අපිට. හරි. ඒ ලක්ෂය මං හිතන්නම්කෝ h කියලා. මේකෙත් ඔය h අකුර කොහේ හරි තියෙන්න බෑ. නේ? මේ හරින් කියලා හිතන්න ඒක වැඩක් වෙන ගන්නක් නැහැ. දැන් කලින් ගණන් වල නම් දැන් ඕගොල්ලෝ එකපාරටම කියයි ඔය h වටා ගූර්ණ ගන්න තමයි යන්නේ. නෑ මං h වටා ගූර්ණ ගන්න නැහැ.
මම ගන්න කැපිටල් A වටා ගූර්ණ. මම ඒ වටා ගූර්ණ ගන්නෙ. ඇයි ඒ මට දැන් දකුණු පැත්තෙන් මේ සංප්‍රයුක්ත බලෙන් ගූර්ණයක් ආවත් ප්‍රශ්නයක් නැහැ. ඒක අමාරු ගූර්ණයක් නෙමෙයි. ඇයි ලම්බක දුර දන්න ඕනේ උදාහරණයකට ඒ වටා ගූර්ණ ගත්තට පස්සේ මේ සිරස් සංරචකේ 9 මුල 3 p බෙදීම 2 කියන එක හරියටම සිරස්ව තියෙන නිසා ඒකට ලම්බක දුර වෙන්නේ මේ තිරස්ව මැනපු x දුරමයි. තිරස් සංරචකේ 19 p බෙදීම 2 හරියටම ඒ ලක්ෂය හරහා යන නිසා ඒකෙන් ගූර්ණයක් එන්නේත් නැහැ. එහෙනම් මේක අවුලක් නැහැ. සංරචක දෙකක් විදිහට මාක් කරගත්තොත් වෙනස් ලක්ෂයකට ගූර්ණ ගත්තොත් කමක් නැහැ. වෙනස් විදිහකට කියනව නම් සංප්‍රයුක්ත බලයෙන් බල ගූර්ණයක් ආවට කමක් නැහැ. එහෙනම් ඒ කලින් ගණන් වල එහෙම නොකරේ. කලින් ගණන් වල එහෙම නොකරේ සංප්‍රයුක්ත බලයේ සංරචක දෙක අපි දැනගෙන හිටපු නැති නිසා. අපි සංප්‍රයුක්ත බලේ නොසොයානේ කලින් ගණන් වල x දුර හෙව්වේ. ඒක නිසා සංප්‍රයුක්ත බලයත් හොයපු නිසා මම ඒ වටාම ගූර්ණ ගන්නවා. තියරිය බල පද්ධතියේ ගූර්ණය සමානයි සංප්‍රයුක්ත බලයේ ගූර්ණය. බල පද්ධතියේ ගූර්ණය සමානයි සංප්‍රයුක්ත බලයේ ගූර්ණය. හරි. කැපිටල් A වටා ගූර්ණ ගනිද්දී මේ සදාශ්‍ර පාදයක දිගත් සිම්පල් A නිසා මට දැන් කියමු මතක් කරගෙන ලම්බක දුරවල්. කැපිටල් A වටා බල ගූර්ණ ගන්නකොට මේ p බලෙන් ගූර්ණයක් එනවද? නැහැ. 6 p බලෙන් ගූර්ණයක් එනවද? නැහැ. මේකට ලම්බක දුර මොකද්ද? එකක් දුරින් තියෙන එකනේ. A sin 60. A වල ඉඳන් බලද්දි මේකට ලම්බක දුර මොකද්ද? 2යි A sin 60. මේකට ලම්බක දුර ඒත් 2යි A sin 60. මේකට ලම්බක දුර A sin 60. මේක එන්නේ නැහැ. හරි. එහෙනම් ඔය ටික ගානට පැහැදිලිව ලිව්වොත් කැපිටල් A වටා බලද්දී මේ 2යි p බලය කැරකෙන්නේ වාමාවර්තයි. ධන ගූර්ණයක් 2යි p A sin 60 මූල 3 බෙදීම 2යි. එක පාට දැන් ලියන්නේ ගන්නෙත් වමට ඒක වමයි ධන ගූර්ණයක්. 4යි p කැරකෙන්නේ වමට ධන ගූර්ණයක් ධන 4යි p වරක් ලම්බක දුර 2යි A sin 60 මූල 3 බෙදීම 2යි. කැපිටල් A වටා 5යි p කැරකෙන්නේ වාමාවර්තයි ධන 5යි p වරක් ලම්බක දුර 2යි A sin 60 මූල 3යට 2යි. කැපිටල් A වටා 3යි p කැරකෙන්නේ වාමාවර්තයි ධන ගූර්ණයක් 3යි p වරක් A sin 60. ඔන්න වැදගත් තැනක්. පද 4ක්ම ලිව්වනේ. ඔච්චරයි දෙන්නේ. අද අපේ පාඩම් බල යුග්මය. මේ පවතින බල යුග්මය එකපාරටම එකතු කරන්න ඕන. බල යුග්ම ගූර්ණ එකපාරටම එකතු කරන්න ඕන. නේ අර කලින් සමචතුරස්‍ර ගානේ වගේ. ඒක ඇවිල්ලා බලය වරක් ලම්බක දුරක් එහෙම කතන්දරයක් නෙමෙයි. නිකම්ම බල යුග්ම එකතු කරා. කැපිටල් A වටා බල ගූර්ණ මේක කෙලින් වෙනෝ. ඒක තියෙන්නේ වමටනේ. ඒක නිසා ඒක නිකම්ම එකතු වෙන එක වෙන අපි ගන්නෙත් වමට නිසා ධන 7යි මූල 3යි PA ධන 7යි මූල 3යි PA. දැන් වම් පැත්තේ පද ටික ඔක්කොම සම්පූර්ණයි. බල 4කින් බල ගූර්ණ එනවා. බල යුග්මේ ගූර්ණේ නිකම් එකතු වුණා. දැන් සමානයි. දැන් වම් පැත්ත හරිනේ. බල පද්ධතියේ ගූර්ණේ හරි. දැන් ඔක සමාන කරන්න ඕන සංප්‍රයුක්ත බලයේ ගූර්ණයට. මම ඒක යටින් ලියන්නම්කෝ. සමානයි සංප්‍රයුක්ත බලයේ ගූර්ණය. දකුණු පැත්තේ සටහනේ කැපිටල් A ලක්ෂය වටා බල ගූර්ණය. තිරස් සංරචකයෙන් බල ගූර්ණයක් එන්නේ නැහැ. සිරස් සංරචකයෙන් බල ගූර්ණයක් එනවා. 9 මූල 3යි p බෙදීම 2 කියන සංරචකයෙන් බල ගූර්ණයක් එනවා. ඒක කැරකෙන පැත්ත වාමාවර්තයි. අපි ගන්නෙත් වමටනේ. මේක ධන ගූර්ණයක් 9යි මූල 3යි p බෙදීම 2 වරක් ලම්බක දුර වෙන්නේ x. එච්චරයි නේද? තිරස් සංරචකයෙන් ගූර්ණයක් එන්නේ නැහැ. ඔන්න අමාරුම පේලිය ලියාගත්තා. අර මම නිල් පාඩෙන් ලිව්වේ අද පාඩමේ වැදගත් කොටස බල යුග්මයේ එක පාඩම එකතු කරා. ඉතුරු ටික එදා තියරිත් තියෙනවා සාමාන්‍ය විදිය. හරි මං හිතනවා පැහැදිලි. කලින් සටහනේ ඉස්සරහින් තුල ලකුණ දාලා මේ රූපය ඇදගත්තත් කමක් නැහැ. ආය අලුතින් රූපය ඇදලා මේ දෙක මැදගත්තත් කමක් නැහැ. තුල ලකුණ විතරක් දාලා දෙවෙනි කොටස කියලා ලියලා තුල ලකුණ විතරක් දාලා මේ රූපේ විතරක් ඇදගත්තත් කමක් නැහැ. හරි ඉක්මනට හදාගමුකෝ. කැපිටල් A වටා බල ගූර්ණ ගත්ත බල පද්ධතියේ ගූර්ණය සමාන වෙනවා සංප්‍රයුක්ත බලයේ ගූර්ණයට.
වම් පැත්තේ සහ දකුණු පැත්තේ කැපිටල් A වටා බල ගූර්ණ සමාන කරප එක අපි කරේ. ඔය පේලියේ බලන්න අපිට පේලිය වම් පැත්තේ පද 5ක් තියෙනවා. බල 4කින් ආපු බල ගූර්ණ 4ක් තියෙනවා. බල යුග්මයේ ගූර්ණ වෙනම තියෙනවා. වම් පැත්තේ පද 5ක් තියෙනවා. දකුණු පැත්තේ එක පදයක් තියෙනවා. ඔය පද 5ටම දකුණු පැත්තේ තියෙන එක පදයකට පොදු පද p අකුර පොදුයිනේ. පේලියෙම p අකුර අයින් කරලා දාන්න පුළුවන් නේ. ඉක්මනට ලියා ගන්න. පේලියටම p අකුර අයින් කරලා දාන්න පුළුවන්. ඊට අමතරව මේ සුළු වෙන තැන් ටික සුළු කරමු. මෙතන 2ට 2 කැපෙනවා. මෙතන 2ට 2 කැපෙනවා. 2ට 2 කැපෙනවා. ඒක හරියි. ඊට පස්සේ පේලියටම p අකුරක් පොදුයි නේද? වම් පැත්තේ පද 5ටයි දකුණු පැත්තේ එක පදයකටයි p අකුරක් පොදුයිනේ. මම ඊටු ටික මේ උඩ හරියෙන් ලියන්නම්. මම පේලියම බෙදනවා p අකුරෙනුයි. තව හැම පදයකටම මූල 3ක් තියෙනවා. මූල 3ෙනුයි. ඒ සුළු කරන ක්‍රමයක් දැන් ඉගෙන ගන්නකො. පේලියම පොදුවේ කපලා දාන්න නැතුව ඔහොම පැත්තකින් ලියුවා p ගෙන් බෙදුව පේලියම මූල 3ෙන් බෙදුවයි කියලා. p ගෙනුයි මූල 3ෙනුයි බෙදුවොත් පේලියම සිම්පල් a අකුරක් ඉතුරුයි පළවෙනි පදේ. සිම්පල් a. දෙවෙනි පදේ p අකුර නැහැ, මූල 3 නැහැ, ඉතුරු 4යි සිම්පල් a, ධන 4යි a. තුන්වෙනි පදේ p අකුර නැහැ, මූල 3 නැහැ, ඉතුරු 5යි සිම්පල් a. හතරවෙනි පදේ p අකුර නැහැ, මූල 3 නැහැ, ඉතුරු 3යි a බෙදීම 2. ඊළඟ පදේ මූල 3 නැහැ, p නැහැ, ඉතුරු 7යි සිම්පල් a. කවුරු බලමු. හරි. ඉතුරු 7යි සිම්පල් a සමානයි දකුණු පැත්තේ මූල 3 නැහැ, p නැහැ, 9යි x බෙදීම 2. මම හිතනවා කවුරු සටහන සම්පූර්ණ කරගෙන ඇත්තේ. මම සටහන මකලා දාන්නම්. ඉක්මනට ගන්න හදන්න. වම් පැත්තේ සටහන මැකුවේ කලින් තිබ්බ එකමනේ. හරි. මට දැන් x අකුර තනි කරගන්නයි ඕන. සිම්පල් a ඇසුරින් x උත්තරයක් ගන්න පුළුවන්. වම් පැත්තේ පද ටික සුළු කරගත්තොත් a ධන 4යි 5යි a 10යි a 17යි a 17යි a ධන 3යි a බෙදීම 2. ඉතුරු ටික මෙහෙන් 17යි සිම්පල් a ධන 3යි සිම්පල් a බෙදීම 2 සමාන වෙනෝ 9යි x බෙදීම 2ට.
වම් පැත්තේ පොදු හරය 2 ගත්තොත් 2 වරක් 17 34යි 34යි 3යි 37යි සිම්පල් a සමානයි 9x බෙදීම 2ට 2ට 2 කැපෙයි x සමාන වෙන්නේ 37යි සිම්පල් a බෙදීම 9ට. ඔහොම උත්තරයක් ආවේ. හරි. ඔන්න මෙතනින් පස්සේ ඊටු ටික මම මෙහෙන් ලිව්වේ. x සමාන වෙන්නේ 37යි සිම්පල් a බෙදීම 9 සුළු වෙන්නේ නැති නිසා ඔහොම තියෙනවා භාග සංඛ්‍යාවක් විදියට. හරි. එතකොට ඔයගොල්ලෝ තේරුම් ගන්න මේ x තාවේ භාග සංඛ්‍යාවක් ඒ වගේම මේක සිම්පල් a ට වඩා විශාල අගයක්. සිම්පල් a ට වඩා